ආයිබෝන් දුවේ පුතේ ඉංජිනේරු තාක්ෂණ වේදේ හැඳින්වීම කොටසේ තුන්වන ඒකකය දේශීය කර්මාන්ත හා සේවා සංවර්ධනය කෙරෙහි බලපෑම් විමසීම. අපි මීට කලින් කොටස් දෙකකදී ඉංජිනේරු තාක්ෂණ වේදේ සංවර්ධනය, ඒ සංවර්ධනයට බලපෑ කරුණු, තාක්ෂණයේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍ය, ඒ වගේම තාක්ෂණ වේදේ නිසා හිතකර බලපෑම්, අහිතකර බලපෑම්, තාක්ෂණයේදී කළමනාකරණය වැනි මාතෘකා ඔස්සේ ඔබව දැනුවත් කිරීම සිදු කරා. මේ කොටසේදී අපි ලංකාවේ තිබෙන දේශීය කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා බලපානා වූ සාධකයන් පිළිබඳව අධ්‍යයනය කරන්නයි මේ මොහොතේ සූදානම් වන්නේ. දේශීය කර්මාන්ත ගැන දරුවෝ සඳහන් කරනකොට අපි ඈත අතීතයට ගියාම ඔබට මතක ඇති, ඔබ ඉගෙනගෙන ඇති සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග කුල ගණනාවක මිනිසුන් පිරිසක් ශ්‍රී ලංකාවට ආවා. ඒ මිනිසුන් එක් එක් කර්මාන්ත සඳහා තමයි පුරුදු වෙලා තිබුණේ. වළං, ලෝහ භාණ්ඩ, පිත්තල, රත්තරන් මෙන්න මේ වගේ වැඩ කරපු මිනිසු කොට්ටාසයක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම සමග මෙන්න දේශීය කර්මාන්ත ක්‍රමක්‍රමයෙන් ආරම්භ වීම පටන් ගත්තා. නමුත් එතනින් එහාට කර්මාන්ත තිබිලා තියෙනවා. නමුත් අපිට පැහැදිලි මූලාශ්‍රවල ලිඛිත තොරතුරු නිල වශයෙන් ගැනීමේ හැකියාවක් නැහැ. දේශීය කර්මාන්තල ආරම්භය සිදු වූ වකවානුව නිසිලෙස විස්තර කර නොහැකි නමුදු විජය රජු පිරිස මේ තියෙන විජය රජු පිරිස ශ්‍රී ලංකාවට ගොඩ බසින අවස්ථාවේ කුවේණිය නැමැති ස්ත්‍රිය කපුකටමින් සිටි බවට ඉතිහාසයේ සඳහන් වේ. කියන්නේ සංඝමිත්තා තෙරණින් වහන්සේට කලින් විජය රජු එනකොට කුවේණිය කපු කෙටමින් ඇඳුම් නිර්මාණය කරමින් තිබුණා. මේ තාක්ෂණය භාවිතා කරලා තිබෙනවා ඒ කාලේ. ඉන් පසුව තමයි පසු කාලිනව සංඝමිත්තා තෙරණිය ශ්‍රී ලංකාවට වැඩම කිරීමෙන් අනතුරුව විවිධ වෘත්තීන්ට පදනම් වූ කුලයන්ට අයත් ජනයා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට කැඳවාගෙන ආ බවට පුරාවෘත්තවල පවතී. මෙසේ ශ්‍රී ලංකාව ටිකෙන් ටික විටින් විට බිහි වූ දේශීය කර්මාන්ත ක්‍රමයෙන් සංවර්ධනය වීම සඳහා සිදුවිය. ඊට පස්සේ විවිධ කාලවලදී විවිධ ජාතීන්, විවිධ රජවරුන් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරා. එහිදී දේශීය සහ විදේශීය දැනුම එකතු වෙලා ශ්‍රී ලංකාවේ කර්මාන්ත මේ තියෙන තැන දක්වා දියුණු වී තිබෙන බවට අපිට සාක්ෂි තිබෙනවා. මහා පරිමාණ කර්මාන්ත. දැන් අපි ශ්‍රී ලංකාවේ කර්මාන්ත ගත්තාම මෙච්චරක් දුර ශ්‍රී ලංකාව ගෙවාගෙන ඇවිල්ලා අවුරුදු ගණනාවක් ගෙවන් ඇවිල්ලා ශ්‍රී ලංකාවේ තිබෙන කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කරමු. මේ කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කරනකොට ප්‍රධාන කොටස් දෙකකට අපි බෙදලා දක්වනවා. ඒ තමයි මහා පරිමාණ කර්මාන්ත, එහෙම නැත්නම් දෙවෙනි කොටස සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත. මහා පරිමාණ කර්මාන්ත ප්‍රමාණයෙන් විශාල කර්මාන්ත. සිමෙන්ති කර්මාන්තය ඉදිකිරීම් ශ්‍රේෂ්ඨය සඳහා අත්‍යවශ්‍යම සාධකයක් වන සිමෙන්ති කර්මාන්තය අපිට ගන්න පුළුවන්. මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් නිර්මාණය කරන විශාල ප්‍රාග්ධන ප්‍රමාණයක් යට කරලා තියෙනවා. පොස්පේට් පොහොර නිෂ්පාදන කර්මාන්තය එප්පාල ප්‍රදේශයේ පිහිටා තිබෙන මේ නිදිය භාවිතා කරමින් මහා පරිමාණ වශයෙන් පොස්පේට් නිෂ්පාදනය කිරීම ආරම්භ කරලා තියෙනවා. අවශ්‍ය භෝග සඳහා, කෘෂි භෝග සඳහා ලංකාව තුළ මේ නිෂ්පාදනය කරන මේ පොහොර ඉතා වැදගත් කර්මාන්තයක් විදිහට අපිට ගන්න පුළුවන්. මිනිරන්. අපි මිනිරන් කියලා ගත්තාම පැන්සල් වල ඇතුළේ තියෙන තුඩ නිර්මාණය කරන මිනිරන් මුහුදු වෙරළ ආශ්‍රිතව තියෙන මේ ඛනිජයක් භාවිතා කරමින් ඒවා හරි ගණනට සකස් කරමින්, අනිවැරදි ප්‍රමාණ සකස් කරමින් මහා පරිමාණ වශයෙන් තිබෙන ශ්‍රී ලංකාවේ කර්මාන්තයක් විදිහට මිනිරන් නිෂ්පාදන කර්මාන්තය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම පිගන් කර්මාන්තය. පිගන් මැටි වලින් හදපු පිගන් සකපෝරුව භාවිතා කරමින් ඔබ දැකලා ඇති සකපෝරුව කරකවනවා. මැටි කැටය වළඳ වගේම හැදෙනවා. නමුත් වර්තමානයේ මේ වෙනුවට පෝසිලින් එහෙම නැත්නම් කෘතිමව නිර්මාණය කරගන්න ලද ද්‍රව්‍යයක් භාවිතා කරමින් ඉතා වර්ණවත් අලංකාර හැඩයම් සහිතව අච්චු භාවිතා කරමින්, යන්ත්‍ර භාවිතා කරමින්
පිගන් නිෂ්පාදන කර්මාන්තයේ ශීඝ්‍ර දියුණුවක් ලංකාවේ දැක් ගන්න පුළුවන්. ඊළඟට එනවා වාණේ නිෂ්පාදන කර්මාන්තය. වාණේ යකඩ අමුද්‍රව්‍ය භාවිතා කරලා තවත් වෙනත් අමුද්‍රව්‍යයන් එකට එකතු කරමින් ඒ ශක්තිමත්භාවය වැඩි කරමින් වාණේ නිෂ්පාදන කර්මාන්ත ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙනවා. ඒ වගේම ඉදිකිරීම් ශේෂ්ත්‍රය, පාලන්, බෝක්කු, කම්බි, උස් ගොඩනැගිලි සඳහා වාණේ නැතුවම බැරි අමුද්‍රව්‍යයක් විදිහට අපිට ගන්න පුළුවන්. රසායන ද්‍රව්‍ය, විවිධාකාර වූ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය, සම්භාණ්ඩ නිෂ්පාදනය, සතුන්ගේ සම් වේලලා පදම් කරලා ඒ වගේ භාවිතයෙන් මලු, ඒ වගේම සංගීත භාණ්ඩ සඳහා සම් භාණ්ඩ නිෂ්පාදනය කිරීමත් මහා පරිමාණ කර්මාන්තයක් විදිහට ගන්න පුළුවන්. රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත. රබර් ගසෙන් එන කිරි පදම් කරමින් රබර් ආශ්‍රිත නිෂ්පාදන ලංකාවේ මහා පරිමාණ කර්මාන්ත විදිහට දැනට ක්‍රියාත්මක වෙනවා. යන්ත්‍ර හා උපකරණ නිෂ්පාදනය කිරීම, ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් උපාංග නිපදවීමේ කර්මාන්ත, සීනි කර්මාන්තය, නිමියදුම්. මේ නිමියදුම් කර්මාන්තය ගත්තාම ශ්‍රී ලංකාවේ නිමියදුම් වලට විදේශ පොළොද වෙළඳ පොලේ විශාල ඉල්ලුමක් තිබෙනවා. අපේ ලංකාවේ සිටින තරුණ පරම්පරාව විශාල වශයෙන් කොළඹ, බියගම, සීදුව, කටුනායක මේ වගේ ප්‍රදේශවල මේ නිමියදුම් නිර්මාණය කිරීමේ කර්මාන්තශාලාවල සේවයේ නිරත වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ලබා ගැනීමට මේ කර්මාන්තය ප්‍රධාන වශයෙන් දායක වෙලා තිබෙනවා. ඒ වගේම ටයර් නිෂ්පාදන කර්මාන්තය. මේ රබර් කිරි ආශ්‍රිත නිෂ්පාදනය කරන රබර් භාවිතා කරමින් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලා මේනකොට ලංකාවේ ආරම්භ වෙලා තිබෙනවා. විදේශ රටවලටත් මේ ටයර් අපනයනය කිරීමට පටන් අරන් තිබෙනවා. මෙන්න මේ කර්මාන්ත මහා පරිමාණ කර්මාන්ත. නමුත් මේ කර්මාන්තවල වර්ධනය අපි සැලකිය යුතු මට්ටමක නැහැ. මේ කර්මාන්ත දියුණුවලා තිබුණට සැලකියුතු මට්ටමින් දියුණු නොවන නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය අද වර්තමානයේ තිබෙන තත්ත්වයට අඩපණ වී තිබෙනවා. එනිසා අපි මේ පාඩමේදී ඔබව දැනුවත් කරනවා. ඇයි මේ කර්මාන්ත මෙච්චරක් දුරට වර්ධනය නොවුනේ? මේ වර්ධනය නොවීම සඳහා බලපාන ලැබූ හේතු සාධකයන් මොනවාද කියලත් අපි මේ කොටසේදී සාකච්ඡාට භාජනය කරමු. අපි ඊළඟට යමු මේ මහා පරිමාණ කර්මාන්ත වලට තරමක් කුඩා ප්‍රමාණයෙන් කුඩා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කියන්නේ මොනවද? ඒවා වර්ග වී තිබෙන්නේ කොහොමද? ඒ වගේ ලක්ෂණ මොනවද කියන කාරණාවත් අපි අවධානය යොමු කරමු. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සුළුවෙන් ගෘහාශ්‍රිතව අඩු ප්‍රාග්ධනයක් භාවිතා කරමින් මේ නිර්මාණය කිරීම භාණ්ඩ නිර්මාණය කිරීම සඳහා මේ කර්මාන්ත භාවිතා කරනවා. මැටි කර්මාන්තය, දුම්බර රටා, පැදුරු කලාල වගේ දේවල්. පන් හා කෙඳි ස්වභාවික වැවෙන පන් ගස භාවිතා කරමින් කපා වියලා පදම් කරමින් විසිතුරු නිර්මාණ, පැදුරු, ඇතිරිලි වගේ දේවල් නිර්මාණය කිරීමේ හැකියාවක් ලංකාවේ පවතිනවා. අපේ පැරණි මුතුන් මිත්තන් මේ ඊටාම දක්ෂ රටාවලට වර්ණවත් රටාවලින් වර්ණවත් හැඩතල වලින් නිර්මාණය කරලා අපිට දැක් ගන්න තියෙනවා, අපිට බලන්න පුළුවන්. වේවැල් හා උණබට මේ ස්වභාවික වැවෙන දේවල් තමයි මේ පන් වේවැල් උණබට. මේ ඊටා විශිෂ්ට අන්දමින් පදම් කරමින් ලස්සන නිර්මාණ බවට පත් කරමින් විසිතුරු නිර්මාණ කර තිබෙන ආකාරය දක්වන්න ලැබෙනවා. විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවලදී මේවා මිලදී ගැනීමට වඩාත් කැමැත්තක් දක්වනවා. මේවා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විදියට අපිට ගන්න පුළුවන්. ඊළඟට දරුවනේ ලෝහ භාවිත කර්මාන්ත, වාස්තු, කැටයම්, ලෝහ කම්බි, ගෘහ භාණ්ඩ. මේ විශේෂයෙන් මේ ලෝහ කම්බි ගත්තාම ලෝහ කර්මාන්තවලදී කුඩා ප්‍රමාණයෙන් මහා පරිමාණ ප්‍රමාණත් නිෂ්පාදනය වෙනවා. ඉදිකිරීම කටයුතු සඳහා අවශ්‍ය වැරගැන්වූ කම්බි නිෂ්පාදනය කරන කිරීම මහා පරිමාණ වශයෙන් සහ සුළු පරිමාණ වශයෙන්ුත් ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. ඊළඟට ආභරණ නිෂ්පාදනය කිරීම සඳහා මැණික් ගල් බැඳීම, මේ ආභරණ නිෂ්පාදනය සඳහා මැණික් කර්මාන්තය කුඩා සුළු වශයෙන් ලංකාව තුළ දැක් ගන්න ලැබෙනවා. ස්වභාවික ලැබෙන මැණික් ගල් කපා ඔපමට්ටම් කරමින් ආභරණ නිෂ්පාදනය කිරීම ශ්‍රී ලංකාව තුළ දැක් ගන්න ලැබෙනවා. ඒ වගේම මේ මැණික් ශ්‍රී ලංකාවෙන් හමුවන මැණික් සඳහා විදේශයේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතිනවා. ඊටාම දුර්ලභ ගණයේ මැණික් වර්ග ශ්‍රී ලංකාව තුළ පවතිනවා. ඒවා කපා ඔපමට්ටම් කර ලස්සන විස්තර කරාම
විදේශීය වෙළඳපොලේ විදේශිකයන්ගේ මේ සඳහා විශාල ඉල්ලුමක් අපට ලබා ගත හැකියි. ඒ වගේම වෙස්මුහුණු හා රූකඩ නිෂ්පාදනය, රෙදිපිල නිෂ්පාදනය, රේන්ද ගෙතීම මෙන්න මේවා ගුහාශ්‍රිතව තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ගණයට වැටෙන්න පුළුවන්. ලාක්ෂා කර්මාන්තය සේසත් ඔබ දැකලා ඇති පෙරහැරවල වල භාවිතා කරන සේසත්. මේ සේසත් නිර්මාණය කිරීම ලාක්ෂා කර්මාන්තයට වැටෙනවා. කිතුල් හා තල්කොළ ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත කර්මාන්ත, රබර් නිෂ්පාදනය, තීන්ත නිෂ්පාදනය, සම්භාන නිෂ්පාදනය, මාළු දැල් කර්මාන්තය, විසිතුරු නිර්මාණ ආශ්‍රිත කර්මාන්ත, සිප්පි කටු රෙදි කැබලි වගේ, ඇසුරුම් ටින් නිෂ්පාදනය, පිත්තල බාන නිෂ්පාදනය, ඇලුමිනියම් නිෂ්පාදනය මේ සියල්ලම අපිට ගන්න පුළුවන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ගණයට. ඊළඟට පුතේ සේවා ලබා දෙන. දැන් අපි මේ කතා කරේ භාණ්ඩ නිෂ්පාදනය කරන. ඒ වගේම දැන් අපි වෙළඳපොළ ගැන කතා කරාම මේ වෙළඳපොළ තුල වාණිජකරණයක ඇති වෙලා තියෙන භාණ්ඩ හා සේවා වලට. අපි භාණ්ඩ ගැන විතරක් කතා කරන්න බෑ. මේ සේවා ශ්‍රී ලංකාව තුළ තියෙනවා විශේෂ සේවාවන්. ඒක අපි ඉදිරියෙන්ම තිබෙන සේවාවක් විදිහට ගන්න පුළුවන් වෛද්‍ය සේවය. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට ලොව විශාල ඉල්ලුමක් පවතිනවා. ඒකට හේතුව කුමක්ද දරුවෝ? ගම් නියංගම් පුරා දුප්පත් පෝසත් දෙමව්පියන්ගේ දරුවන් ශ්‍රී ලංකාවේ තිබෙන ඇඩ්වාන්ස් ලෙවල් විභාගය පාස් වෙලා, අමාරු විභාගයක් පාස් වෙලා හොඳම පුද්ගලයන් තමයි වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙන්නේ. ඒ හොඳම දක්ෂම දරුවන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුණාම මේ වෛද්‍ය විද්‍යාව හොඳින් හදාරනවා. මේ හොඳින් හැදෑරීම නිසා, මේ වෛද්‍ය විද්‍යාව ස්තරම් ආකාරයෙන් ඉගෙන ගැනීම නිසා ඔවුන්ට අනිත් අය අභිබවා පරයා රෝග විනිශ්චය කිරීමේ හැකියාව, රෝගවලට බෙහෙත් සැපීමේ හැකියාව අපේ වෛද්‍යවරුන්ට තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය සේවය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. ඒ වගේම ශ්‍රී ලංකාවෙන් බිහිවණු වෛද්‍යවරුන් ලොව හතර දිග්භාගයේ සෑම තැනකම පාහේ ඉතාම දක්ෂකම් පෙන්වමින් ඔවුන්ගේ සේවාව කරගෙන යනවා අපිට අසන්න දක්නට ලැබෙනවා. ගමනාගමන සේවය අපිට එහාට මෙහාට යාමට, කඩේට ටවුන් එකට යාමට ගමනාගමන සේවය ශ්‍රී ලංකාව තුළ පවතිනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය. ඊළඟට තොරතුරු හා සංනිවේදන ශාස්ත්‍රය. මේ තොරතුරු හා සංනිවේදන ශාස්ත්‍රය නිසා තමයි ඔබ මේ වෙනකොට මේ වීඩියෝ එක ඔබ නරඹන්නේ. අන්තර්ජාලය හරහා හෝ බාගත කරගත් රූපවාහිනී දසුනක් ඔබ මේ වෙනකොට නරඹනවා වෙන්න පුළුවන්. තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. මේ සඳහා ලංකාව තුළ විවිධාකාර සේවා සපයන ආයතන තිබෙනවා. ඒ සේවා සපයන ආයතනට ගෙවීම් කටයුතු කරාම ඔවුන් අපට ඒ පහසුකම් ලබා දීම සිදු කරනවා. ඊළඟට විදුලිය නිෂ්පාදනය. විදුලිය නිෂ්පාදනයත් අපිට ලැබෙන හොඳම සේවාවක්. අපි ලබා ගන්නා හොඳම සේවාවක්. ශ්‍රී ලංකාව තුළ විදුලිය නිෂ්පාදනය ගැන කතා කරාම ශ්‍රී ලංකාව තුළ විදුලිය නිෂ්පාදනය කරන ප්‍රධානම ක්‍රමවේදය තමයි ජල විදුලිය. කඳුකර ප්‍රදේශයේ ඉහළ කොටසක අවුරුද්දේ වැඩි කාලයක් වර්ෂාපතනය ලැබෙන ප්‍රදේශයක් තෝරාගෙන එය හරස් කරලා වේලක් බඳිනවා. ඒ වේලෙන් එකතු කර ගන්නා ලද ජලය උමන් මාර්ගයක් භාවිතා කරමින් ආනතියකින් ගමන් කිරීමට සලස්වා එහි කෙළවර තලබඹරයක් සවිකර ඒ තලබඹරය කැරකවීමෙන් ජනක යන්ත්‍රය ක්‍රියා කරවා විදුලිය නිපදවා ගැනීම තමයි ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රමවේදය. මේ අපට ජලය ලබා ගැනීමට කිසිදු ගාස්තුවක් යන්නේ නැහැ. ඒ නිසා ස්වභාවිකව නිර්මාණය කරන මේ විදුලිය ශ්‍රී ලංකාවේ කර්මාන්තයක් විදියට සේවා ලබා දෙන ස්ථානයක් ලෙස ගන්න පුළුවන්. නමුත් මේ විදුලිය නිෂ්පාදනය ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තමයි ඉන්ධන දහනය කරලා, ඛනිජ තෙල් දහනය කරලා මේ විදුලිය නිෂ්පාදනය ආරම්භ කරලා තියෙනවා. මේ ශ්‍රී ලංකාවේ තියෙන භූවිෂමතාවය වඩා හොඳ භූවිෂමතාවයේ ප්‍රයෝජනට අරගෙන ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරන්න පුළුවන් සෑම ස්ථානයක්ම පාහි විදුලි බලාගාර නිර්මාණය කළ දැන් අවසానයි. නමුත් වැඩිවන ඉල්ලුමට පාරිභෝගිකයාට සේවා සපයා දීම සඳහා විවිධාකාර වූ ස්වභාවික ප්‍රභවයන්ට අපි අවධානය යොමු කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. එහිදී අපි අනාගත ප්‍රවණතා ගැන කතා කරා,
දරුවට මතක ඇති. අනාගත ප්‍රවණතාවලදී සූර්ය බල ශක්තිය ප්‍රයෝජනට ගැනීම, ඒ වගේම සුළඟේ ශක්තිය ප්‍රයෝජනට ගැනීම, මුහුදු රළ පහර ශක්තිය ප්‍රයෝජනට ගැනීම, මෙන්න මේ වගේ දේවල් කෙරෙහි රජය අවධානය යොමු කරලා තියෙනවා මේ පවතන බල ශක්තිය අර්බුදයට විසඳුමක් ලෙස. ඒ වගේම ලංකාව තුළ පවතන තවත් විශිෂ්ට සේවාවක් විදියට අධ්‍යාපන සේවාව හඳුන්වන්න පුළුවන්. රජය මගින් විශාල මුදල් ප්‍රමාණයක් සම්භාරයක් මේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරනවා. එක වසරේ සිට 13 වන වසර දක්වා අපොස සාපෙළ උසස් පෙර දරුවන්ට සහ විශ්වවිද්‍යාල දරුවන්ට මේ සියල්ලටම නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්නේ. මේ ශ්‍රී ලංකාව තුළ පවතින විශේෂ ලක්ෂණයක්. මේ සේවා සැපීම සඳහා මෙහි සේවය කරන වෘත්තකයන්ට විශාල වැටුප් ප්‍රමාණයක් වාර්ෂිකව මාසිකව ගෙවනවා. මේ තමයි ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ප්‍රධාන ගණයේ කොටස් ලෙස අපිට වර්ග කර දැක්විය හැකියි. නමුත් මේ වෙන විට මේ පවතින තත්ත්වයක් එක්ක තාක්ෂණය දියුණු වීම සමග අනෙක් රටවල් හා සංසන්දනය කරාම අපි තරමක් මන්දගාමී රාජ්‍යයක්. ඒකට හේතුව අපිට මේ නව තාක්ෂණය සමග බද්ධ වීමට පළපුරුදු සහිත ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් තිබුණත් ශ්‍රී ලංකාවේ තිබෙන ආර්ථික තත්ත්වය ඉතා පහළ මට්ටමක පවතින නිසා නිෂ්පාදන සිදු කිරීමට හැකියාවක් නැහැ. ඒ වගේම නිෂ්පාදන ආර්ථිකයක් අපි නිෂ්පාදනය කරන ද්‍රව්‍ය අප රටින් වෙනස් රටකට අපනයනය කරමින් ලාභ ලැබීමේ ක්‍රමවේදයක්, ලොකු ක්‍රමවේදයක්, විශාල ක්‍රමවේදයක් මේ වෙනතුරු සකස් කරලා නැහැ. නමුත් ඉදිරි අනාගතයේදී මේ තාක්ෂණය සමග බිහිවෙන මේ නව පරම්පරාව මේ අසා සිටින ඔබ තව අවුරුදු ගණනාවක් ගියාට පස්සේ මේ ලංකාවේ දේශීය කර්මාන්ත සංවර්ධනයට නොපසුබටව දායක වනවා නොඅනුමානයි. ඔබ මේ අසා සිටින ඔබ ඉංජිනේරු තාක්ෂණ විෂය ගණ ගන්න දරුවෝ. මේ ඉංජිනේරු තාක්ෂණ විෂය මේ ආරම්භක කරන වකවාණු වලට කලින් තව අවුරුදු ගණනාවකට කලින් ආරම්භ කරා නම් මා හිතනවා ශ්‍රී ලංකාව තුළ මේ කර්මාන්ත සඳහා වෘත්තීය නිපුණත්වයක් සහිත දරුවන් මේ වනට විශාල ප්‍රමාණයක් නිර්මාණලා අවසන්. මේ ඔබ දරුවන් මේ ප්‍රමාණය අනිවාර්යෙන් නිසකවම අනාගතයේදී මේ සේවා සපයන මහා පරිමාණ සුළු පරිමාණ කර්මාන්තවල නියැලෙන වෘත්තිකයන් බවට පත් වෙනවා. ඉහළ වැටුප් තලයේ සිට පහළ වැටුප් තලයේ සෑම රේන්ජ් එකකටම ආමන්ත්‍රණය කරන වැඩ කරන ජනතාවක්, වැඩ කරන සේවක පිරිසක් මේ තාක්ෂණ වේදය හරහා ලංකාවට ලෝකයට අනිවාර්යයෙන්ම දායක වේ. දැන් අපි මේ වෙද්දී ශ්‍රී ලංකාවේ කර්මාන්ත වර්ගීකරණය කරේ සුළු හා මධ්‍ය පරිමාණ මහා පරිමාණ සේවා සපයන ආයතන ලෙසනේ. නමුත් මෙම ඒකකයේදී ශ්‍රී ලංකාවේ පවතින කර්මාන්ත ප්‍රධාන කාණ්ඩ 4කට වර්ගීකරණය කර දක්වනවා. ප්‍රධාන කාණ්ඩ 4කට වර්ගීකරණය කර දක්වනවා. එයින් පළමු වර්ගීකරණය තමයි නිෂ්පාදන ස්වරූපය මත. මොකද පුතේ? නිෂ්පාදන ස්වරූපය මත. හොඳින් මතක තබා ගන්න. නිෂ්පාදන ස්වරූපය මත. මහ බැංකු වාර්තා අනුව ලංකාවේ තියෙන ලොකුම බැංකුව මහ බැංකු වාර්තා අනුව නිෂ්පාදන ස්වරූපය අනුව කර්මාන්ත වර්ග කර දැක්විය හැක. එනම් මේ සියල්ලම ඔබ මතකයේ තබා ගත යුතුයි. ඉදිරියේදී විභාගයට ව්‍යුහගත රචනා සහ MCQ පමණයි මේ ඉංජිනේරු තාක්ෂණ දෙපාර්තමේන්තෙන් අහන්නේ. MCQ වලට සහ ව්‍යුහගත රචනා කොටස් වලට ඔබට පිළිතුරු ලියන්න. මේ වර්ගීකරණය කිරීම එහෙම නැත්නම් නිෂ්පාදන ස්වරූපය මත වර්ගීකරණය කිරීම හොඳින් මතකයේ තබාගෙන තිබිය යුතුයි. පතල් හා කැණින් මිනිරන් මැණික් වැනි දෑ. මේ පොළව අභ්‍යන්තරයේ ස්ථානගත වී තිබෙන මිනිරන් මැණික් කැණීම් සිදු කර යුතුයි. කැණීම් සිදු කරලා ඒ ද්‍රව්‍ය නිවැරදිව තෝරා බේරාගෙන පිරිසිදු කරලා ලබා ගන්න තිබෙනවා. ඒ නිසා තමයි පතල් හා කැණීම් ගණයට නිෂ්පාදන ස්වරූපය යටතේ වර්ගීකරණය වෙන්නේ. නිෂ්පාදන ස්වරූපය යටතේ වර්ගීකරණය වන්නේ. ද්‍රව්‍ය සැකසීම්, ද්‍රව්‍ය සකසනවා. තේ, රබර්, පොල් අපේ ලංකාවට අපනයන ප්‍රධාන භෝග තුනක් විදියට ගත්ත තේ, පොල්, රබර්
තේ ගස දළු කඩා ගන්නවා. ඒ වියලලා තේ නිර්මාණය කරනවා. රබර් කිරි වලින් ඒ කිරි පදම් කරනවා. පොල් ගසෙන් විවිධාකාර නිෂ්පාදන සිදු කරන්න පුළුවන්. මේ වගේ විවිධාකාර ද්‍රව්‍ය සකසනවා. විශේෂයෙන් පොල් භාවිතා කරලා පොල් තෙල් නිර්මාණය කිරීම. පොල් ගහ ඉරටු භාවිතා කරමින් ඉදල් නිර්මාණය කිරීම. අනේ ඒවා ඒ කර්මාන්ත වැටෙනවා පුතේ ද්‍රව්‍ය සැකසීම් ගණයට. පතල් හා කැනීම් ද්‍රව්‍ය සැකසීම. තුන්වෙනි කාණ්ඩය නිමි භාණ්ඩ සැකසීම. නිමි භාණ්ඩයක් පිඟාන නිර්මාණය කරනවා. සපත්තු නිර්මාණය කරනවා. දෙවහා ගෘහ භාණ්ඩ නිර්මාණය කරනවා. ජෑමනි දෑ නිර්මාණය කරනවා. මේ කාණ්ඩය වැටෙනවා නිමි භාණ්ඩ සැකසීම් කියලා. ඊළඟට අලුත් වැඩියා සහ නඩත්තු සේවා. ඕන භාණ්ඩ හා සේවා වගේම භාණ්ඩ වගේම සේවාත් තියෙනවා. අලුත් වැඩියා හා නඩත්තු සේවා. වාහන. අලුත් වැඩියා කරනවා, රෙපෙයා කරනවා, හෝදනවා, ඔයිල් මාරු කරනවා. නඩත්තුවේදී. ගොඩනැගිලි නිර්මාණය කරන සේවාවක් අවශ්‍යයි. ඉංජිනේරු සේවාවක් අවශ්‍යයි. ඉංජිනේරු සේවා සපයන ආයතන ලංකාව විශාල වශයෙන් තිබෙනවා. කොන්ත්‍රාත් සමාගම්. ඒ වගේම සුපර්වයිසර්වරු අධීක්ෂණය කරන සමාගම් තියෙනවා. ඒ වගේ ලබා දෙන සේවාවක්. ප්‍රවාහනය වැනි සේවා. මේ කුමන කාණ්ඩය මත පදනම් කරගනිමින්ද පළවන කාණ්ඩය නිෂ්පාදන ස්වරූපය මත. කවුද මේ වර්ගීකරණය කරන්නේ? මහ බැංකු වාර්තා අනුව. කවුරු අනුදරුව? මහ බැංකු වාර්තා අනුව. පතල් හා කැනීම්, ද්‍රව්‍ය සැකසීම්, නිමි භාණ්ඩ සැකසීම්, අලුත් වැඩියා හා නඩත්තු සේවා විදියට වර්ගීකරණය වෙනවා. අපි දෙවන වර්ගීකරණයට යනවා කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය අනුව. මේ කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය අනුව. කර්මාන්ත වල පරිමාණය අනුව ඒ වර්ග කළ හැකි ආකාරය දෙකයි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, මහා පරිමාණ කර්මාන්ත. අපි මේක දන්නවා. කලින් වර්ග කරලා තිබ්බා. ඒ වර්ගීකරණය වැටෙන්නේ කර්මාන්ත ව්‍යුහයේ පරිමාණයට අනුව. එහෙම නැත්නම් ප්‍රමාණයට අනුව. දැන් සුළු හා මහා පරිමාණ, සුළු හා මධ්‍ය පරිමාණ, මහා පරිමාණ කොහොමද මේ දෙකට බෙදෙන්නේ? මේ දෙකට බෙදෙනවා මේ කර්මාන්ත භාවිතා කරලා තිබෙන ප්‍රාග්ධනය අනුව. විශාල ප්‍රාග්ධනයක් භාවිතා කරලා තිබෙනවා නම් අපිට ඒවට ගන්න පුළුවන් මහා පරිමාණ කර්මාන්ත. ඒ වගේම කුඩා ප්‍රාග්ධනයක් යට කරලා තිබෙනවා නම් අපි ඒවට ගන්න පුළුවන් සුළු හා මධ්‍ය පරිමාණ. දැන් මේ ඔබට සපය ඇති ටෙවුට් එකේ මේ ඡේදය කියවෙන ඔබට මෙන්න මෙහෙම සඳහන් වෙලා තිබෙනවා. මෙසේ කර්මාන්ත වෙන්කර දැක්වීමේදී ඒවායේ විවිධ වූ නිර්ණායක මත වෙන්කර දක්වයි. එනම් වැදගත් වාක්‍යයක් කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් කර්මාන්ත පරිමාණය අනුව වර්ග කරනු ලබන්නේ යොදවා ඇති ප්‍රාග්ධන ප්‍රමාණය මතය. කාර්මික සංවර්ධන මණ්ඩලය. හොඳට කටපාඩම් කරගන්න. කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් මහා පරිමාණ කර්මාන්ත, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කියලා කියන්නේ වෙන් කරන්නේ ප්‍රාග්ධනය යොදවා ඇති ප්‍රමාණය මත. විශාල ප්‍රාග්ධනයක් යොදලා තියෙනවා නම් ඒවා මහා පරිමාණ කර්මාන්ත. කුඩා ප්‍රාග්ධනයක් යොදලා තියෙනවා නම් ඒවා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කර්මාන්ත පරිමාණය අනුව වර්ග කරනු ලබන්නේ විදුලි පරිභෝජන ප්‍රමාණය මතය. මොකක් මතද පුතේ? විදුලිය පරිභෝජනය කරන ප්‍රමාණය මත. වැඩි විදුලියක් පරිභෝජනය කරනවා නම් එය මහා පරිමාණ කර්මාන්තයක්. කුඩා විදුලි ප්‍රමාණයක් පරිභෝජනය කරනවා නම් එය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයක්. පැහැදිලිද? දැන් ඔන්න අපි ආකාර දෙකකට වර්ගීකරණය වුණා. කොමක්ද පුතේ? ඒ තමයි නිෂ්පාදන ස්වරූපය මත වර්ගීකරණය වුණා. දෙවන කාණ්ඩයේ වර්ගීකරණය වුණා කර්මාන්ත ව්‍යුහයේ ප්‍රමාණය අනුව සුළු හා මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ වශයෙන්. එහිදී කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් මේ පරිමාණය තීරණය කරනු ලබන සාධකය වන්නේ එම ව්‍යාපාර ආයතන යොදවා තිබෙන ප්‍රාග්ධන ප්‍රමාණයයි. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සුළු හා මධ්‍ය පරිමාණද මහා පරිමාණද තීරණය කරනු ලබන සාධකය වන්නේ ඔවුන් විසින් පරිභෝජනය කරන විදුලි ප්‍රමාණය මතයි. අපි බලමු තුන්වන කාණ්ඩය.
මනත තුන්වන ආකාරය ශ්‍රී ලංකාවේ කර්මාන්ත වර්ගීකරණය කරන ආකාරය. ස්ථානීය ස්වභාවය මත මොකක් මතද? ස්ථානීය ස්වභාවය මත මෙම කර්මාන්තය පිහිටා තිබෙන්නේ මොන වගේ ස්ථානයකද? ඒ කර්මාන්තය පිහිටා තිබෙන ස්ථානය මත පළමු වර්ගීකරණය වෙනවා ගෘහ කර්මාන්ත ශාලා. ගෘහ කර්මාන්ත යටතට ගැනෙන කර්මාන්ත කිහිපයකි. මෙහිදී සරල තාක්ෂණික ශිල්පීය ක්‍රම මෙන්න මේ ගෘහ කර්මාන්ත ලක්ෂණ සරල තාක්ෂණික ශිල්පීය ක්‍රම යොදා ගන්නා අතර යන්ත්‍ර සූත්‍ර භාවිතය අවම වී. ඔන්න අපිට ප්‍රධාන පොයින්ට්ස් දෙකක් ලැබෙනවා. ප්‍රධාන කරුණු දෙකක් ලැබෙනවා. ගෘහ කර්මාන්තයක දක්නට ලැබෙන ලක්ෂණ. සරල තාක්ෂණික ශිල්පීය ක්‍රම යොදා ගන්නවා. යන්ත්‍ර සූත්‍ර භාවිතය අවම වෙනවා. ඒ වගේම මේකට තව කරුණක් ඔබ එකතු කරගන්න පුළුවන්. කුඩා ප්‍රාග්ධන ප්‍රමාණයක් යොදවනවා කියන කාරණාව. ඒත් එක තමයි ගෘහ කර්මාන්ත ශාලා අපි හඳුන්වන්නේ. මේ ගෘහ කර්මාන්ත ශාලා විදිහට අපිට ගන්න පුළුවන් වළං, වේවැල් ආශ්‍රිත නිර්මාණ, ලාක්ෂා කර්මාන්ත, පිත්තල බහන නිෂ්පාදනය මේ ඔක්කොම ගන්න පුළුවන් ගෘහ කර්මාන්ත ශාලා, ගෘහාශ්‍රිතව සිදු කරන කර්මාන්ත ශාලා විදියට. මේ ස්ථානීය ස්වභාවය අනුව ගඩොල් වළං, කලාකෘති, මැටි නිෂ්පාදන, පැදුරු පෙට්ටි මලුපං, බුරුසු පාපිසි කොහු බාන නිර්මාණය කිරීම, ගෘහ භාණ්ඩ කැටයම් දැව මූට්ටු, වේවැල් නිෂ්පාදනය කිරීම, දරු රබර් ෂීට්, බැලුන් වැනි රබර් බාන නිෂ්පාදනය කිරීම, ඒ වගේ මීකිරි දොදොල් හකුරු වැනි නිෂ්පාදන සිදු කිරීම, බීරුළු බතික් වැනි නූල් හා රෙදි බාන නිෂ්පාදනය කිරීම, පිත්තල බාන නිෂ්පාදනය කිරීම සහ කුරුදු පොතු සැකසීම. මේ සියල්ලම ගෘහාශ්‍රිතව සිදු කරන අඩු ප්‍රාග්ධන ප්‍රමාණයක් වැය කරමින් සරල යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් කුඩා මිනිස් ශ්‍රමයක් භාවිතා කරමින් සිදු කරන ස්ථානීය කර්මාන්තයක් වන ගෘහ කර්මාන්ත ශාලා දැක් ගන්න පුළුවන්. ඊළඟට කර්මාන්ත ශාලා. ඔන ස්ථානීය ස්වභාවන කර්මාන්ත ශාලා. මේ කර්මාන්ත ශාලා කියන්නේ කුමක්ද? කර්මාන්ත ශාලා ආශ්‍රිතව සිදු කරන බොහෝ විට උසස් ශිල්පීය ක්‍රම නවීන තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර භාවිතයට ගනී. උසස් ශිල්පීය ක්‍රම ඇඩ්වාන්ස් ටෙක්නොලොජි ඇඩ්වාන්ස් මෙකැනිසම් එකක් භාවිතා කරනවා. ඒ වගේම නවීන තාක්ෂණය මොඩර්න් ටෙක්නොලොජි භාවිතා කරනවා. ඇඟලුම්, ටයර්, මෙට්ට රබර්, ලෝහ භාණ්ඩ, ප්ලාස්ටික් භාණ්ඩ, වීදුරු බෝතල්, පිටිකිරි චීස්, යෝගට් හා අනෙකුත් කෘෂි ආහාර උළු වගේ දේවල් මේ අපිට ගන්න පුළුවන් කර්මාන්ත ශාලා. ගෘහ කර්මාන්ත ශාලා, කර්මාන්ත ශාලා විදිහට කාණ්ඩ දෙකකට වර්ගීකරණය වෙනවා. මේ තුන්වන ආකාරය දේශීය කර්මාන්ත වර්ගීකරණය වෙන. ඊළඟට දුවේ පුතේ අපි යනවා අවසාන වර්ගීකරණයට. අවසාන වර්ගීකරණයේදී අපි කතා කරනවා නිෂ්පාදන සිදු කරන ආකාරය අනුව. නිෂ්පාදන සිදු කරන ආකාරය අනුව ඇඟලුම් සහ හස්ත කර්මාන්ත සම්පූර්ණයෙන්ම මිනිස් ශ්‍රමය විසින් හසුරුවනු ලබන යන්ත්‍ර භාවිතයෙන් සිදු කරයි. ඇඟලුම් සහ හස්ත කර්මාන්ත වගේ දේවල් උදාහරණ සම්පූර්ණ මිනිස් ශ්‍රමය හෝ මිනිසා විසින් හසුරුවන යන්ත්‍ර භාවිතයෙන්. ඔන්න පළවෙනි වර්ගීකරණය නිෂ්පාදන සිදු කරන ආකාරය අනුව කොහොමද සම්පූර්ණ මිනිස් ශ්‍රමයෙන් හෝ මිනිසා විසින් ක්‍රියාත්මක කරන යන්ත්‍ර භාවිතයෙන් සිදු කරන කර්මාන්ත විදියට පළමු වර්ගීකරණය මේකේ අණු වර්ගීකරණය සිදු වෙනවා. වළං කර්මාන්තය බලන්නකො. වළං කර්මාන්තයේ සකපෝරුව ඒ වළං නිර්මාණය කරන පුද්ගලයා විසින් මැනුවලි යාන්ත්‍රිකව තමා ගතින් හෝ කකුලෙන් තමයි මේක කරකවා ගන්නේ. පූර්ණ මිනිස් ශ්‍රමයෙන් තමයි මේ වළඳ, පිඟාන, මැටි කලය, තැලිය, හට්ටිය, මුට්ටිය නිර්මාණය වන්නේ. දෙවන වර්ගීකරණයට එනවා ලෝහ සහ ප්ලාස්ටික් බණ්ඩ නිෂ්පාදනය සඳහා බොහෝ විට අර්ධ ස්වයංක්‍රීය යන්ත්‍ර භාවිතා කරයි. අර්ධ ස්වයංක්‍රීය මිනිසා විසින් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම යන්ත්‍රානුසාරයෙන් දෙක මික්ස් වෙලා තමයි වෙන්නේ. ඒ සඳහා උදාහරණ ලෝහ, ප්ලාස්ටික් භාණ්ඩ. ලෝහ ගත්තාම ලෝහ නවන්න මිනිස් ශ්‍රමයෙන් බෑ. එයට විදුලියෙන් හෝ ඉන්ධන මගින් ක්‍රියාත්මක යන්ත්‍රයක් අවශ්‍ය වෙනවා. යන්ත්‍රයෙන් තමයි ලෝහ දඬු නවාගන්නේ.
එනිසා මේ අර්ධ මිනිස්ශ්‍රමය භාවිතා කිරීම අර්ධ ස්වයංක්‍රීය කියලා අපි සාකච්ඡා කරනවා. ඒ වගේම අවසාන කොටසක සාකච්ඡා වෙනවා පූර්ණ ස්වයංක්‍රීයයි. වීදුරු බෝතල් සිමෙන්ති නිෂ්පාදන සඳහා පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍ර භාවිතා කරයි. මේ යාන්ත්‍රණය ස්වයංක්‍රීයයි. මිනිසුන් ඉන්නවා. නමුත් මේ ක්‍රියාදාමයට මිනිසුන් උපකාරී කරගන්නේ නැහැ. අපි ගත්තොත් වීදුරු බෝතල් නිෂ්පාදනය. වීදුරු ටික එනවා. වීදුරු අමුද්‍රව්‍ය එනවා. ඒ උණු වෙනවා. එය වීදුරු හැඩයට අච්චුවකට වැටෙනවා. ඒ නැවත සිසිල් වෙනවා. ඒකට ලේබල් වදිනවා. වීදුරුවට අවශ්‍ය අපි හිතමු කිසියම් රසායන ද්‍රව්‍යයක් පිරවෙනවා. ඔටෝමැටිකලි මේක පියන වැහෙනවා. ඒක ඇසුරුමට වැටෙනවා. මිනිසුන් අවශ්‍ය වන්නේ ඇසුරුම් කිරීම සඳහා බෝතල් අරන් ඇසුරුමට දැමීම මොනයි. සමහරට ඇසුරුම් පෙට්ටියත් යන්ත්‍රානුසාරයෙන් තමයි නිර්මාණය වෙන්නේ. මේකට අපි කියනවා පූර්ව ස්වයංක්‍රීය යන්ත්‍ර භාවිතයෙන් නිර්මාණය කිරීම කියලා. මෙන්න නිෂ්පාදන සිදු කරන ආකාරය අනුව නැවතත් ප්‍රධාන කාණ්ඩ තුනයි. සම්පූර්ණ මිනිස් ශ්‍රමයෙන් හෝ මිනිසා විසින් හසුරවන යන්ත්‍ර භාවිතයෙන් සිදු කරන කර්මාන්ත, අර්ධ ස්වයංක්‍රීය කර්මාන්ත, පූර්ණ ස්වයංක්‍රීය කර්මාන්ත ලෙස නිෂ්පාදන සිදු කරන ආකාරය අනුව කර්මාන්තයන් වර්ගීකරණය වෙනවා. අපි ඊළඟ කොටසට එමු දේශීය කර්මාන්ත සංවර්ධනය. දැන් අපි මේ ඒකකේ මුලින්ම ඔබට කිව්වා දේශීය කර්මාන්ත සංවර්ධන නැහැනේ ගොඩක් වෙලාවට. දේශීය කර්මාන්ත සංවර්ධන වීම සඳහා කිසියම් බාධාකාරී තත්ත්වයක් තියෙනවා. මේ කර්මාන්ත සංවර්ධනයට අපිට මොනවද කරන්න පුළුවන් දේවල්? ඇයි මේම දේශීය කර්මාන්ත ලංකාවේ සංවර්ධනලා නැත්තේ? අපේ සියලුම පරිභෝජන භාණ්ඩ පාහේ අපි විදේශ රටවලින් ආනයනය කරනවා. ඇයි මේ දේශීය කර්මාන්ත සංවර්ධනය කළා අපිට මේව නිර්මාණය කරගන්න බැරි ඇයි? සම්පත් තිබෙනවා. සියලු සම්පත් ශ්‍රී ලංකාව තුළ සතුයි. ප්‍රාග්ධනයේ රජයට කුමන හෝ ණය පදනම මත මුදල් ලබාගෙන හරි ප්‍රාග්ධනය දවන්න පුළුවන්. නමුත් ඔබ දන්නවද තාක්ෂණයේ හෙබි මිනිසුනුත් ඉන්නවා. වෘත්තීය නිපුණත්වය සහිත මිනිසුනුත් ඉන්නවා. නැත්තේ කුමක්ද? තාක්ෂණ විදී කළමනාකරණයයි. අපි ඉහත ඒකකයේදී ඉගෙනගත් පරිදි තාක්ෂණ විදී කළමනාකරණය හරියාකාරව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දේශීය කර්මාන්තවල විවිධත්වය මත කර්මාන්ත වර්ගීකරණය ඉහතින් දක්වා ඇත. ආකාර හතට වර්ගීකරණය කර මේ වෙද්දී සියලු දරුවන්ට දුවල පුතාලට ඒ ආකාර හතර මතක තිබෙන්න ඕනේ. එම කර්මාන්තවල සංවර්ධනයේ විවිධ මට්ටම් දැක්ගත හැකිය. සංවර්ධන මට්ටම හඳුනා ගැනීමට අතීතයේ සිට වර්තමානයේ තෙක් කර්මාන්ත තුළ යොදා ගැනුණු සම්පත් හා ශිල්පීය ක්‍රම අවධානය යොමු කළ යුතුය. ඈත අතීතයේ සිට මේ දක්වා අපේ කර්මාන්තවල භාවිතාට කරන සම්පත් සහ ශිල්පීය ක්‍රම අධ්‍යයනය කරාම අපිට දැක් ගන්න හම්බ වෙන්නේ වසර ගණනාවක් භාවිතා කරපු පරණ යන්ත්‍රෝපකරණ තමයි අපි තාම භාවිතා කරන්නේ. පැරණිම ශිල්පීය ඥාන තමයි අපි භාවිතා කරන්නේ. මේවා භාවිතා කරාම අපිට ගුණාත්මක භාණ්ඩයක් නිර්මාණය කරගන්න පුළුවන් දුවේ පුතේ? බැහැ. නමුත් අපේ රටට විදේශ රටවල ආසියාතික සහ යුරෝප රටවල එන භාණ්ඩවල ක්වොලිටි එක කොහොමද? ඉතාම විශිෂ්ට ක්වොලිටියක් තියෙනවා. දැන් අපි හොඳ උදාහරණයක් ගමුකෝ. දුවලා පුතාලා පොඩි කාලේ සෙල්ලම් කරන සරුංගලය බලන්නකෝ. මේ සරුංගලය අපි නිර්මාණය කරන්නේ නිවසේ තිබෙන සාමාන්‍ය අවට පරිසරයෙන් හොයාගන්න පුළුවන් ද්‍රව්‍ය භාවිතා කරමින්. නමුත් චීනයෙන් ජපානයෙන් එනවා ආදේශක සරුංගලයක්. මේ ගුණාත්මක භාවය ඉහළින් තිබෙන්නේ කොහෙද? චීනෙන් ජපානයෙන් ආනයනය කරන සරුංගලය තුළ. ඇයි ඒකට හේතුව? උන් භාවිතා කරන සම්පත් සහ ශිල්පීය ක්‍රම ඉහළ මට්ටමින් යොදා ගන්නවා. මෙන්න මෙයයි හේතුව. එවනම් අපි දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා තියෙන ගැටලුකාරී තත්ත්ව මෙන්න මේව හඳුනාගෙන දීර්ඝ කාලීනව සැලසුම් ක්‍රියාත්මක කරන ලංකාව තුළ ඔබ අප දෙමව්පියෝ විශේෂයෙන් ඔබ යොමු කරන්නේ රජයේ රස්සාවක් කරන්න. ඉහළ පිළිගැනීමක් සහිත රස්සාවකට, රැකියාවකට. නමුත් ඔබ දෙමව්පියන්, ඔබ නෑදෑයන්, හිත මිත්‍රාදීන් බොහෝ අවස්ථාවල
ව්‍යවසායකයෙක් වෙන්න කියලා කියන්නේ නැහැ. ව්‍යවසායකයෙක් වෙනවා කියලා කියන්නේ කර්මාන්තශාලා අයිතිකරුවෙක්, ව්‍යාපාර අයිතිකරුවෙක්. ඒ ව්‍යාපාර අයිතිකරුවන් ලෝකයේ පුරා ප්‍රබල වශයෙන් වර්ධනය වනවා නම් ඔන්න මේ රටත් දියුණු වෙලා මුළු ලෝකෙටම සේවා භාණ්ඩ සපයන ආයතනයක් බවට පත් වෙන්න පුළුවන්. ඔබට මතක ඇති කාර්මික විප්ලවය. කාර්මික විප්ලවයේ සිදුවේ කොමක්ද පුතේ? එංගලන්තයේ ආශ්‍රිතව ව්‍යාප්ත වුණා හුමාලෙන්ජිම. මිනිසුන් අතින් කරපු කර්මාන්ත යන්ත්‍ර සූත්‍ර වලට පරිවර්තනය වුණා. ගම් නියංගම් පුරාවටම මේ විප්ලවයක් විදියට පැතිරී ගියා. මෙන්න මේ වගේ විප්ලවීය වෙනසක් ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා ඇති කරොත් ඊටාම කුඩා කාලෙකින් දේශීය කර්මාන්ත ශ්‍රී ලංකාව තුළ සංවර්ධනය කරන්න පුළුවන්. ශිල්පීය දැනුම උපකරණ යන්ත්‍ර සූත්‍ර දේශගුණ යටිතල පහසුකම් දැක්විය හැකි වේ. එමෙන්ම යම් කර්මාන්තයක් සඳහා සුවිශේෂ වූ ශිල්පීය ක්‍රම බොහෝ විට භාවිතා කෙරේ. උදාහරණ ලෙස ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනයේදී පිබුම් වාතු ශිල්පීය ක්‍රම හා දැව නිර්මාණය කිරීමේදී දැව පදම් කිරීමේ ශිල්පීය ක්‍රම යොදා ගැනීමද දැක්විය හැකිය. පහතින් දේශීය කර්මාන්ත කිහිපයක් යොදා ගන්නා සම්පත් සහ ශිල්පීය ක්‍රමවල සංවර්ධන විස්තර කරන අවස්ථා කිහිපයක් දැක්වේ. අපි බලමු. දැන් මේ තමයි ඈත අතීතයේදී ශ්‍රී ලංකාවේ දේශීය කර්මාන්ත වලට භාවිතා කරපු තිබූ තාක්ෂණය සඳහා උදාහරණ කිහිපයක්. අපි බලමු කොහොමද ඒ තාක්ෂණික ශිල්පීය ඥානයන් ශ්‍රී ලංකාවේ භාවිතා කරලා තිබ්බේ කියලා. සමනල වැව ආශ්‍රිතව හමු පුරාවිද්‍යාත්මක සාක්ෂි මත ශ්‍රී ලංකාවේ වානේ ලෝහ භාණ්ඩ ආයුධ වැනි නිපදවූ බවට පිළිගත හැකි සාධක තිබූ අතර ඒ සඳහා සීග්‍රිය අලකොළ වැව බලංගොඩ ආදී ප්‍රදේශයන්හි පවත්නා යපස් නිදි ප්‍රයෝජනට ගන්නට ඇතැයි අනුමාන කළ හැකි වේ. ශ්‍රී ලංකාවේ යපස් නිදි තිබිලා තියෙනවා මෙන්න මේ ප්‍රදේශ කිහිපයක. මේ සඳහා ධාරා ඖෂ්මක එහෙම නැත්නම් කඳු කපළු අතරින් ගලායන ස්වභාවික වායු ප්‍රවාහ. අපි දැකලා තියෙනවා කන්ද උඩරට ප්‍රදේශයේ කඳු කපොල්ලක් කඳු දෙකක් ආශ්‍රයෙන් නිරන්තරයෙන් විශාල සුළං ධාරාවක් එනවා. මේ සුළං ධාරාවත් එක්ක තමයි මේ ධාරා ඖෂ්මකයන් එහෙම නැත්නම් මේ යකඩ යපස් රත් කිරීම සඳහා අවශ්‍ය සුළඟ ලබා දෙන්නේ. එහෙම නැත්නම් මේක කෘත්‍රිමව ලබා දෙන්න බ්ලෝවර් එකකින්. අර මයින්හමෙන් කරන්නේ. මයින්හම ඇද කරන්නේ මොකද්ද? මේ අඟුරු වලට සුළං ධාරාවක් සපයන එක. ඔක්සිජන් සපයන එක. එතකොට තමයි මේක නිරන්තරයෙන් දහණය වෙන්නේ. හොඳින් දහණය වුණාම තමයි අර යපස් යකඩ උණු වෙන්නේ. උණුනහම තමයි අපිට අවශ්‍ය හැඩවලට හැඩතලා ගැනීම සිදු කළ හැක්කේ. අතීතයේ භාවිත කරපු තාක්ෂණය. නමුත් වර්තමානයේදී මේව කෘත්‍රිම බ්ලෝවර් එකක් භාවිත කරමින් සිදු කරනවා. අතීතයේ ධාරා ඖෂ්මකයේ ක්‍රියාත්මක කිරීම සඳහා කඳු කපළු අතරින් ගලා එන ස්වභාවික වායු ප්‍රවාහය යොදාගෙන ඇත. ලෝහ භාණ්ඩ තැනීමේදී කම්මල ලිප ක්‍රියාත්මක කරන්නේ මයින්හම භාවිතයෙන්. නැමැති අතින් ක්‍රියා කරන වායු පොම්ප යොදා ගනී. මයින්හම ක්‍රියාත්මක වුණා. නමුත් වර්තමානයේදී අතින් ක්‍රියාත් කරන වායු පොම්ප යොදා ගන්නවා. ඇද අදිනකොට මයින්හමේ මේ සුළං ධාරා වෙනවා. කම්මල වල භාවිතා කරමින් පවතින මයින්හමට ආදේශකයක් ලෙස වර්තමානයේදී විදුලියෙන් ක්‍රියා කරන පුඹුව බ්ලෝවර් එකක් යොදා ගන්නවා. මොන දේශීය කර්මාන්ත ක්‍රමක්‍රමයෙන් සංවර්ධනය වෙන හැටි. ඒ වගේම දුවේ පුතේ ඔරුවල පිහිටීම සමග ග්‍රාමීය කම්මල් තුල මිනිස් ශ්‍රමයෙන් තැන උදළු ඔරුවල කර්මාන්තශාලා පිහිටනවා මේ උදළු වගේ දේවල් බිහි වෙන්න පටන් ගත්තා. අතීතයේදී දේශීය යපස් යොදා ගනිමින් යකඩ හා වානේ ශ්‍රී ලංකාවේ හොයා ගන්නා ලද යපස් භාවිතයෙන් යකඩ හා වානේ නිපදවා ගත්තද පසු කාලිනව බාන් නිපදවීමේදී විදේශ වලින් ගෙන්නු වානේ යොදා ගැනීම. වර්තමානයේ අපි භාවිතා කරන වැරගැන්වුම් කම්බි නිර්මාණය කිරීම සඳහා බොහෝ අවස්ථාවල ගෙන විදේශ රටවලින් තමයි යකඩ කුට්ටි ගේන්නේ. ඒ යකඩ කුට්ටි ගෙනල්ලා ධාරා ඖෂ්මක තුල අධික උෂ්ණත්වයකට රත් කරලා එමගින් තමයි කම්බි වගේ දේවල් නිර්මාණය කරන්නේ. අපිට මේ සඳහා විශාල ප්‍රාග්ධන ප්‍රමාණයක් වැය වෙනවා. විශාල ඩොලර් ප්‍රමාණයක් පිටරටට යවන්න වෙනවා. ඒ නිසා තමයි ශ්‍රී ලංකාව තුල භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යන්නේ. මේකට ප්‍රතිකාරයක් විදියට මේකට ක්‍රමවේදයක් විදියට ශ්‍රී ලංකාව තුල හැකිතාක් අයුරින් දේශීය කර්මාන්තශාලා නිර්මාණය කරමින් කුඩා පරිමාණ මහා පරිමාණ කර්මාන්ත නිර්මාණය කරමින් අප රටට අවශ්‍ය අමුද්‍රව්‍යයන් අප රටම තුලම නිර්මාණය කරගත යුතුයි.
මේ සඳහා තමයි මේ තමයි හොඳම ක්‍රමවේදය දේශීය කර්මාන්ත සංවර්ධනය කිරීම. ඒ වගේම ශ්‍රී ලංකාව තුළ පවතින වාණිජ ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාදාමයක් තිබෙන්න ඕනේ. අපි භාවිතයට ගත්තට පස්සේ ඒවා ඉවතලන්නේ නැතුව නැවත නැවත ප්‍රතිචක්‍රීකරණය කරමින් අලුත් විදිහේ නැවුම් ගණයේ ලෝහ භාණ්ඩ නිෂ්පාදනයටත් ශ්‍රී ලාංකික වාසීන් වග බලා ගත යුතුයි. ගොඩනැගිලි ඉදිකිරීම් කර්මාන්තය ඈත අතීතයේ මේ දක්වා බලමු. වසර ගණනාවක් පිටුපස්සට ගියාම රජ කාලේ ශ්‍රී ලංකාව ඉන්දියාව ආශ්‍රිතව ගෘහ නිර්මාණ ශිල්පය ඉතාම ඉහළ මට්ටමකින් තිබිලා තියෙනවා. සත්මහල් ප්‍රාසාද, ලෝවා මහා පාය වගේ මහල් නිවාස සංකීර්ණ නිදිවීමෙන් තිබෙනවා. මේ සඳහා අනිවාර්යයෙන්ම ගොඩනැගිලි තාක්ෂණික ශිල්පීය ඥානය මිනිසුන් භාවිතා කරලා තිබෙනවා. නමුත් ඒ ශිල්පීය ඥානය ක්‍රමයෙන් අපාතරින් ගිලිහි ගිහිල්ලා දැන් අපට ලැබිලා තිනවා යුරෝපීය බටහිර ඉංජිනේරු තාක්ෂණ වේදයක්. බොහෝ වෙලාවට මේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ විශේෂයට පාදනම් වෙලා තියෙන බටහිර යුරෝපීය ජාතීන් සොයා ගන්නා ලද නිර්මාණයන්. සොයා ගන්නා ලද ක්‍රමවේදයන්, සොයා ගන්නා ලද න්‍යායන්, භෞතික විද්‍යා න්‍යායන්. නමුත් මේ න්‍යායන් අප ඈත ඉතිහාසයේ අපේ මුතුන් මිත්තන් වෙනත් ආකාරකින් භාවිතා කරලා තිබෙනවා. ඒව යට ගියා. විවිධාකාර ආක්‍රමණ, පොත් ගිනි තැබීම්, අපේ තිබූ පුස්තකාලයන් ගිනි තැබීම්, ඒ වගේම ඒ දැනුම් සම්භාර පුද්ගලයන් ඒ දැනුම ගුරු මුෂ්ටිය වශයෙන් තියාගෙන මරණයටපත් වීම, මතු පරපුරට ලබා නොදීම, මේ වගේ විවිධාකාර හේතුන් ගණනාවක් නිසා මේ ශ්‍රී ලංකාව ඉන්දියාව ආශ්‍රිත වෙන් තිබූ මේ දැවැන්ත ගෘහ නිර්මාණ ශිල්පයේ ඉදිකිරීම් තාක්ෂණය අප සියල්ලගේම බැහැරට ගිහිල්ලා තිබෙනවා. ගොඩනැගිලි නටබුන් ගවේෂණයේදී සාමාන්‍ය නිවාස බිත්ති මැටිවලින්ද ප්‍රභූ නිවාස රජමාලිගා සහ ආගමික මධ්‍යස්ථාන පිලිස්සු ගඩොලින්ද තනා ඇති බව දැක්ගත හැකිය. වර්තමානයේ මැටි ගඩොල් වලට ආදේශකයක් ලෙස සිමෙන්ති ගල් භාවිතා කරයි. බදාම සඳහා අතීතයේ බහුලව හුණු බදාම භාවිතා වුවද සවිශක්තිය සහ පහසුව සඳහා සිමෙන්ති බදාම භාවිතා කරයි. අතීතයේදී මහල් නිවාස වෙන් කිරීම සඳහා ලෑලි යොදා තිබුණද අතර වර්තමානයේ සඳහා කොන්ක්‍රීට් භාවිතා වේ. අපි දන්නවා ප්‍රබල හැරවුම් ලක්ෂයක් වන සිමෙන්ති සොයා ගැනීම. මේ ප්‍රබල හැරවුම් ලක්ෂයක් වන සිමෙන්ති සොයා ගැනීම සමග කොන්ක්‍රීට් නිෂ්පාදනය පටන් ගත්තා. සිමෙන්ති බදාම නිෂ්පාදනය පටන් ගත්තා. අතීතයේදී භාවිතා කරේ මැටි පිලිස්සු ගඩොල් සමග හුණු බදාමය. යට ආදේශයක් වන සිමෙන්තිත් එක්ක කොන්ක්‍රීට් නිර්මාණය වන ගමන් මේ ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණය උඩු යටිකුරු වෙන්න පටන් ගත්තා. ඒ වගේම අපි අත්තිවාරම් නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන ටැඹ අත්තිවාරම් ෆයිල් ෆවුන්ඩේෂන්. අපි ගොඩනැගිලි තාක්ෂණයේදී පාඩමේදී කතා කරන මේ ටැඹ අත්තිවාරම් ෆයිල් ෆවුන්ඩේෂන් එක සම්බන්ධයෙන්. සාමාන්‍ය අත්තිවාරමක් වෙනුවට ඉතා විශිෂ්ට අත්තිවාරමක් තමයි ටැඹ අත්තිවාරම් ෆයිල් ෆවුන්ඩේෂන් කියලා කියන්නේ. සිංහලෙන් ටැඹ කියලා කියනවා, ඉංග්‍රීසියෙන් ෆයිල් ෆවුන්ඩේෂන් කියලා කියනවා. මේ කරන්නේ අඩියක් එකහමාරක් පමණ කොන්ක්‍රීට් වැරගැන්වූ කොන්ක්‍රීට් කුරුණක් පොළවේ අභ්‍යන්තර තද පාෂාණ තට්ටු දක්වා ගිල්ලවනවා. මේ ගිල්ලවපු ගමන් ඒ කොන්ක්‍රීට් කුට්ටියට ලැබෙනවා පොළවෙන් උඩුකුරු තෙරපුමක්. දරා ගැනීමේ හැකියාව තියෙනවා. එවැනි කුරුණු ගණනාවක් මත තමයි මහල් නිවාස ප්‍රසාද වර්තමානයේ තිබෙන මහල් නිවාස සංකීර්ණ තට්ටු 25 30 35 මහල් නිවාස සංකීර්ණ දරාගෙන සිටින්නේ. ඔන්න ගොඩනැගිලි ඉදිකිරීම් කර්මාන්තය මේ දක්වා වර්ධනය වෙලා. ඈත අතීතයේ තිබ්බ මහල් 7-8ක් තිබ්බ ගොඩනැගිලි වර්තමානයේ මහල් 30-40 දක්වා සංවර්ධනය වෙලා. මේ සංවර්ධනය අපේ ඉදිකිරීම් කර්මාන්තයේ දක්වන්නට ලැබෙනවා. මේ සඳහා බහුල වශයෙන් තාක්ෂණ ඥානය සපයන්නේ බටහිර ජාති. ඔවුන් විසින් සොයා ගන්න ලද ගණිත ක්‍රමයන්, ඔවුන් විසින් සොයා ගන්න ලද භෞතික විද්‍යා මූලධර්මයන්. කෙසේ හෝ වේවා ඒ න්‍යායාත්මක දැනුම පදනම් කරගනිමින් ශ්‍රී ලංකාව තුළ සිසුන් විශ්වවිද්‍යාල සිසුන් නිරන්තරයෙන්ම යොමු විය යුතුයි. ඔබද විශ්වවිද්‍යාලයට ගියාම යොමු විය යුතුයි නව නිර්මාණ බිහි කිරීම සඳහා. මේ නව නිර්මාණ සොයා ගැනීම සමගම තමයි ශ්‍රී ලංකාවේ දේශීය කර්මාන්ත සංවර්ධනය වෙන්නේ. ඒ සඳහා ඔබද අනිවාර්යෙන් ඉදිරි අනාගතයේදී දායකත්වයක් දක්විය යුතුයි. මේ පාඩම් මාලා මේ විෂය අධ්‍යයනය කරන දරුවෝ ඉදිරියේදී විශේෂඥ ඉංජිනේරුවන්, දක්ෂ නිපුණතාවයේ සහිත ඉංජිනේරුවන්, දක්ෂ කාර්මික ශිල්පීන්, නව නිපැයුම්කරුවන්, මහාචාර්යවරු,
දේශකවරු බවට පත් වෙවි. ඔවුන්ද මේ රටේ ඉදිරි අනාගතයේ ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා හොඳ දායකත්වයක් ලබා දෙනවා නොඅනුමානයි. නිසකයි. භෝග නිෂ්පාදන කර්මාන්ත. භෝග ශ්‍රී ලංකාවේ භෝග විතර ගන්න පුළුවන් වී. පසුව තමයි මේ එංගලන්තය ආක්‍රමණය කරාට පස්සේ තමයි ලංකාව තේ වගේ විදේශ භෝග ලංකාවට ආවේ. ලංකාවේ තියෙනවා දේශීය සහල් වර්ග විශාල ගණනාවක්. ඕනම නියංකාරයට ඔරොත්තු දෙන වැඩි පළදාවක් වැඩි අස්වන්නක් සහිත භෝග. නමුත් මේ අපි අතරින් තුරන් වෙලා ගිහිල්ලා වෙනත් විදිහේ භෝග වර්ග තමයි ශ්‍රී ලංකාවට දැන් ලැබිලා තියෙන්නේ. මේවා ජාන තාක්ෂණය භාවිතා කරමින් අඩු මාස ගණනකින් වැඩි පළදාවක් වෙන විදිහේ පර්යේෂණ කරලා නව ප්‍රභේද නිර්මාණය කරලා තිබෙනවා. ඒ වගේම භෝග නිෂ්පාදන කර්මාන්තයේදී වර්තමානයේ ජල බිඳු භාවිතා කරමින් ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් එක භාවිතා කරමින් ඒ අදාළ ශාකයට ජල බිඳු වැටෙන විදිහට නල පද්ධති ස්ථාපනය කරලා තියෙනවා. ඒ වගේම භෝග නිෂ්පාදන කර්මාන්තයට මේ හරිතාගාර තාක්ෂණය අපි කලින් එකකදී සාකච්ඡා කර හරිතාගාර තාක්ෂණය කෘත්‍රිමව නිර්මාණය කරනු ලබනවා පරිසර තත්ත්වයක්. ඒ පරිසර තත්ත්වය තුළ ඕනෑම දේශගුණයකට කාලගුණයකට ඔරොත්තු දෙන ඕනෑම රටක තිබෙන ආහාර ද්‍රව්‍ය භෝග නිෂ්පාදනය කරන්න හැකියාව ලැබී තිබෙනවා. එනිසා ශ්‍රී ලංකාවේ දේශීය කර්මාන්ත සංවර්ධනයේදී මේ ශ්‍රී ලංකාව වගේ විවිධාකාර කාලගුණයක් දේශගුණයක් හිමි රටක භෝග නිෂ්පාදනයට විදේශ වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා මේ ජාන තාක්ෂණය භාවිතා කරමින් දේශීය අනන්‍යතාවක් සහිත භෝග නිර්මාණය කරලා කාල පරාස තබල හොඳින් ඇසුරුම් කරලා ඉහළ ඉල්ලුමක් ඉහළ වටිනාකමක් විදේශ වෙළඳපොලේ අපිට ලබා ගන්න පුළුවන්. මේ සඳහා අවශ්‍යම දේ තමයි අපි කලින් සඳහන් කර පරිදි තාක්ෂණවේදී කළමනාකරණය. දැනුම් සම්භාර තියෙනවා. ඇත්තරම් ඉඩ මුදල් ශ්‍රමය සොයාගත හැකි. අපට නැත්තේ තාක්ෂණවේදී කළමනාකරණයයි. තාක්ෂණදී කළමනාකරණය කරොත් භෝග නිෂ්පාදනයේම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළ මට්ටමට ඔසවා දමන්න පුළුවන්. මේ පාඩමේ අරමුණත් මේ භෝග නිෂ්පාදනය දේශීය ආර්ථිකය ඔපනංවන්න පුළුවන් වැඩි දියුණු කරන්න පුළුවන් ක්‍රමවේද පිළිබඳව ඔබව දැනුවත් කිරීමයි. මා හිතනවා මේ පාඩමට සම්බන්ධ වෙන දරුවෝ ඊටම ආසාවෙන් අසාගෙන මේ වෙනකොට සිටිනවා ඇති. ඇත්ත තමයි ශ්‍රී ලංකාවේ කර්මාන්තවල වෙලා තියෙන දේ කුමක්ද? අපවට වැව් දසදහස් ගණනක් තියෙනවා. මේ වැව් වලින් වැටෙන ජල බිඳු වැව් වලට එකතු වෙන ජල බිඳු වලින් කොපමණ ප්‍රමාණයක් අපි ප්‍රයෝජන ගන්නවද? ප්‍රයෝජන නොගෙන පරිසරයට මුදාහරිනවද? නැත්නම් කළමනාකරණයයි. කළමනාකරණය හදාගන්න එක තමයි ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ දේශීය කර්මාන්ත වර්ධනය කිරීම සඳහා මා දකින විදිහට ඇති හොඳම ක්‍රමවේදය. ඒ වගේම අතීතයේ භෝග නිෂ්පාදනයේ පවතින සාක බීජ භාවිතයෙන් කෘෂි කර්මාන්තයේ නිරත අතර පසුව සරු ප්‍රභේද හඳුනා ගැනීම මගින් දෙමුහුම්කරණයේ නව භෝග නිෂ්පාදනයට පෙළඹිනි. ඔන්න දෙමුහුම්කරණය කළ හයිබ්‍රිඩ් තාක්ෂණය භාවිතා කරමින් නව ප්‍රභේද නිර්මාණය කරනවා. මේ වන විට පටක රෝපණය සහ ජාන තාක්ෂණය මෙන්න මේ පටක රෝපණය සහ ජාන තාක්ෂණය ඔස්සේ දියුණු නව ප්‍රභේද නිර්මාණය කරමින් එමගින් පලිබෝධ හා රෝගාබාධ වලට ඔරොත්තු දෙන රෝග වලට ඔරොත්තු දෙන විවිධ භෝග ප්‍රභේද නිර්මාණය කරනවා. එමගින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව ලැබේ. ඈත අතීතයේදී කෘෂිකර්මික කර්මාන්තයේදී බිම් සැකසීම වැනි කාර්යයන් සඳහා මිනිස් ශ්‍රමය භාවිතා කළ අතර පසුව සත්ත්ව ශක්තිය යොදා ගනු ලබන අතර තවදුරටත් කෘෂි කර්මාන්තයේ විකාශනයේදී ට්‍රැක්ටර් වැනි යාන්ත්‍රික ක්‍රම යොදා ගැනීම ආරම්භ විය. ඔන කෘෂි කර්මාන්තය සඳහා තාක්ෂණය භාවිතා කරා. නගුල හරකබාන භාවිතා කරමින් කුඹුර සෑම ක්‍රියාවලිය වර්තමානයේදී තාක්ෂණය සම්පූර්ණච්ච ට්‍රැක්ටරය භාවිතා කරනවා. ඒ වගේම අස්සරු නෙලීම අස්සනු රැගෙන යාම සඳහා අනිවාර්ය යන්ත්‍රෝපකරණ භාවිතා කිරීම වර්තමානයේ දැක් ගන්න පුළුවන්. මේ තමයි භෝග නිෂ්පාදනය කිරීම සඳහා තාක්ෂණවේදී බලපෑම ශ්‍රී ලංකා කර්මාන්ත තුළට. දීවර කර්මාන්තය.
අපි අවට මේ දූපත වටේ මහා විශාල සාගරයක් තිබෙනවා. නමුත් මේ සාගරයේ මසුන් ශ්‍රී ලංකා වාසීන්ට හැකි පමණ සිටිනවා. නමුත් ශ්‍රී ලංකාවට විදේශ රටවලින් මුහුදු ආහාරත් ආනයනය කරනවා. මේවට බලපෑ තිබෙන හේතු කුමක්ද? මනම් දීවර කර්මාන්තය සංවර්ධනය කරන්න ඕනේ. නමුත් දීවර කර්මාන්තය සංවර්ධනය කිරීමේදී ආගමික පසුබිම්, දේශපාලන පසුබිම් බොහෝ සෙයින් බලපානවා. නමුදු ශ්‍රී ලංකාව තුළ දීවර කර්මාන්තය තාමත් ඒ අයුරින් ක්‍රියාත්මක වෙනවා. මේ ගැටලු හඳුනාගෙන මේවා සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය දැනුවත් කිරීම අදාළ දීවර ජනතාවට ලබා දීමට පවතින රජයන් විසින් කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ දීවර කර්මාන්තයේදී ලී බෝට්ටු ඔරු වෙනුවට ෆයිබර් භාවිතා කරමින් නවීන බෝට්ටු ටෝලර යාත්‍රා ලබා දීම, ඒ වගේම එන්ජින් සවි කිරීම, සැහැල්ලු එන්ජින් සවි කිරීම, GPS තාක්ෂණය, ගෝලීය ස්ථානගත කිරීම පද්ධති, GPS තාක්ෂණය ග්ලෝබල් පොසිෂන් සිස්ටම් භාවිතය මේ දීවර ජනතාවට හඳුන්වා දීලා මත්ස්‍යන් වැඩිපුර ගැවසෙන ස්ථාන හඳුනා ගනිමින් ඔවුන්ට සහන සැලසීමට ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම මුහුදාශ්‍රිත ප්‍රදේශවල මත්ස්‍ය ගහන වර්ධනය වීම සඳහා මත්ස්‍ය පැටවුන් දෙයත් කිරීම, කෘතිම ඇති කරලා, පරිසර ඇති කරලා ඔවුන් මුහුදට මුදා හැරීම, ඔවුන්ට ඇති රෝගාබාධ පිළිබඳව තාක්ෂණයේ භාවිතය විනිශ්චය කිරීම, මෙන්න මේ වගේ ක්‍රියාදාමයන් ඇති කරොත් විශාල ආදායමක් සහ ශ්‍රී ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය මත්ස්‍ය සම්පත සකසා ගැනීම අපට සිදු කළ හැකියි. මේද දේශීය කර්මාන්ත සංවර්ධනයට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. මෙසේ යම් කර්මාන්තයක සංවර්ධන ක්‍රියාව අධ්‍යයනය කිරීමේදී ඒ සඳහා බලපාන සාධක හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. එවැනි සාධක කිහිපයක් එනම් මේ අපි මේ කතා කරන්නේ මේ පාඩමේ අවසාන කොටසට මේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ. මේක සාකච්ඡා කරනවා යම් කර්මාන්තයක සංවර්ධනයට මේ දේශීය කර්මාන්තයක සංවර්ධන ක්‍රියාවල අධ්‍යයනයේදී ඒ සඳහා බලපාන සාධක හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. දැන් මේ කර්මාන්තයක් සංවර්ධනය කරන්න යනවා අපි. දීවර කර්මාන්තය වෙන්න පුළුවන්, භෝග කර්මාන්තය වෙන්න පුළුවන්, ගොඩනැගිලි කර්මාන්තය වෙන්න පුළුවන්, මැණික් හා පතල් කර්මාන්තය වෙන්න පුළුවන්, රබර් කර්මාන්තය වෙන්න පුළුවන්, තේ කර්මාන්තය වෙන්න පුළුවන්. මේ කර්මාන්තයක් සංවර්ධනය වීමේදී අපිට තියන්න පුළුවන් හඳුනා ගන්න පුළුවන් මොනවද සාධක තියෙන්නේ. එවැනි සාධක ප්‍රධාන සාධක කිහිපයක් අපි ගොනු කර දක්වනවා. අමුද්‍රව්‍ය උචිත ලෙස තෝරා ගැනීම සහ හැසිරවීම. ගැළපෙන අමුද්‍රව්‍ය භාවිතා කරන්න ඕන. දීවර කර්මාන්තයේ අමුද්‍රව්‍ය මොනවද? නයිලොන්, නූල්, දැල්, බෝට්ටු, GPS තාක්ෂණ මේ ද්‍රව්‍ය තෝරා ගැනීම සහ හරියාකාරව හසුරවන්න ඕන. මේ තාක්ෂණයේදී කළමනාකරණය ඉන්නේ. ඔය තමයි කළමනාකරණය. උචිත යන්ත්‍ර සූත්‍ර උපකරණ යොදා ගැනීම. උචිත ශිල්පීය ක්‍රම යොදා ගැනීම. ශිල්පීන්ගේ ශිල්පීය නිපුණත්වය සහ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම. ඔන්න ඔය කාණ්ඩ 4 එකතු වෙන්න ඕන. මේ කාණ්ඩ හරියට එකතු කරන්න කළමනාකරණයක් අවශ්‍යයි. මඟ පෙන්වීමක් අවශ්‍යයි. මෙහෙයවීමක් අවශ්‍යයි. සැලසුම් කරණයක් අවශ්‍යයි. අපි නැවතත් බලමු. අමුද්‍රව්‍ය උචිත ලෙස තෝරා ගැනීම සහ හැසිරවීම. අමුද්‍රව්‍යයන් අවශ්‍ය අමුද්‍රව්‍යයන් ඕනෑම කර්මාන්තයකට. උචිත යන්ත්‍ර සූත්‍ර හා උපකරණ යොදා ගන්න ඕන. උචිත ශිල්පීය ක්‍රම තෝරා ගැනීම යොදා ගන්න ඕන. ඒ වගේම ශිල්පීන්ගේ ශිල්පීය නිපුණත්වය සහ ක්‍රියාකාරීත්වය වර්ධනය කරොත් ශ්‍රී ලංකාව තුළ දේශීය කර්මාන්ත අනිවාර්යෙන් වර්ධනය කරලා විශාල විදේශ විනිමයක් උපයාගෙන ශ්‍රී ලංකාව සංවර්ධන රාජ්‍යයක් බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. ඉන්ජිනේරු තාක්ෂණ වේදය ආරම්භයේ සිට විකාශය දක්වා අපි කතා කරලා අවසන් වතාවට ශ්‍රී ලංකාවේ දේශීය කර්මාන්ත වර්ගීකරණය කර එය සංවර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රමෝපායන් ගැන ස්වල්ප කාරණා ප්‍රමාණයක් අපි සාකච්ඡාට භාජනය කරා. දුවේ පුතේ මේ තමයි මේ පාඩමේ අන්තර්ගතය. මේ පාඩමෙන් අහනවා එක MCQ ප්‍රශ්නයක් සහ ව්‍යුහගත රචනාවට කුඩා කොටසක් අහනවා. එනිසා මේ හා සම්බන්ධ සමාලෝචන ප්‍රශ්න කිහිපයක් අපි මේ චැප්ටර් එකෙන් පසුව
තවත් කොටසකින් ඔබ හමුවට එනවා. මේ සම්පූර්ණ පාඩම ආශ්‍රිතව නිර්මාණය කරන ලද ගැටලු කිහිපයකින්. අපි ඊළඟ කොටසෙන් හමු වෙමු.